ආයිබෝවන් මගේ දරුවනේ මගේ හෝම් ක්ලාස් එකට ඔකට මම ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඔකට්ටිය අද දන්නෝ මට කරන් තියෙන පාඩම ඇග්‍රිකල්චර් දවස කියලා. ඒ යටතේ මම අද ඔකට්ටියට කතා කරන්න ලෑස්ති වෙන්නේ කුකුළු පාලනය ගැන. කුකුළු පාලනය ගැන කතා කරනවා නම් මම කිව්වා කලින් වගේම ඕනම දෙයක් කරනවා නම් අපි ඒකේ පිළිවෙලක් තියෙන්න ඕන. ඒ කියන්නේ පළවෙනි පියවරේ ඉඳලා තමයි ඊට ඊළඟ පියවරට යන්න ඕන. නැත්නම් මේක කවලම් බැඳුමක් වෙනවා. අද කුකුළු පාලනය යටතේ මම අද කරන්නම් ඔය කට්ටියට බිත්තරයක කොටස් සහ ඒවායේ කෘත්‍ය රචනා වෙන්න පුළුවන් කියලා හිතන මම හිතන මේ පාර විභාගෙට. ඒකේ කෘත්‍ය ගැන කතා කරන්න, ඒ වගේම බිත්තර රක්කවන ගැන කතා කරන්න, ඒ වගේම පැටවුම් බලා ගන්න එක, ඒ වගේම වර්ධක වික්‍රියා පාලනය ගැන, ඒ වගේම ඉස්සරහට තවත් විශාල සංඛ්‍යාවක් අපිට කතා කරන්න තියෙනවා. ඒ යටතේ මම අද කතා කරන්නම් ඔය කට්ටියට බිත්තරයක කොටස් ගැනයි, ඒ වගේම බිත්තර රක්කවන ක්‍රම ඒවැය තියෙන වාසිය අවාසිය අනුගමනය කරන්න ඕන පිළිවෙත්. හරි එහෙනම් අපි පාඩමට යමු. මම පළවෙනි එක කොටස විතර ගන්න බිත්තරයක view එක. අපි දැන් හැමෝම බිත්තර කනයි කියලා අපි දන්නවා. ඒත් අපි දන්නේ බිත්තරයක මෙන්න මෙච්චර කොටස් ගන්නක් තියෙනවා. ඒක විභාගෙට එක්සෑම් වෙන්න පුළුවන් කියලා ජීවිතේටවත් හිතලා නැතුව ඇති. අපි බලමු දැන් බිත්තරයක view ගැන කොටස් වලින් නම් කරලා. බිත්තරයක් ගත්තොත් ඕ කට්ටිය දන්නවද? ඕවලාකාර හැඩයක්. ඒ කියන්නේ එක පැත්තක් මහතයි අනිත් කෙළවර ගත්තොත් මෙන්න මෙහෙම උල් හැඩයක් තියෙනවා. අනිවාර්යෙන් ඒ හැඩේ තියෙන්න ඕන මෙන්න මෙහෙම ඕවලාකාර හැඩය. මේ තියෙන එක පැත්තක් මහත පැත්තක් තියෙනවා. අනිත් පැත්තේ උල් පැත්තක් තියෙනවා. දැන් බිත්තරයක කොටස් ගැන අපි මුලින්ම නම් කරලා ඉන්න ඕන. ඒ කියන්නේ කොටස් ගැන අපි දැනගෙන ඉන්න ඕන කොටස් නම් කරන්න නම්. මොනවාද බිත්තරයක තියෙන කොටස්? මුලින්ම තියෙන්නේ උච්චාරණය. ඊට පස්සේ කවචය. ඊට පස්සේ අපිට පුළුවන් කවච පටල. ඊට පස්සේ සුදු මදය. ඒ වගේම ඩිම්බ රාජ්ජු. ඒ වගේම කහ මදය කියන අන්නේ කොටස් ටික ගැන තමයි අපි අද කතා කරන්න හදන්නේ. ඒවායේ කෘත්‍යයන් ගැන. මුලින්ම අපි බලමු. දැන් මෙන්න බිත්තරයක මම ඕවලාකාර හැඩය ඇඳා. උඩින්ම තියෙන්නේ උච්චාරණය. ඊට පස්සේ තියෙනවා මේ තියෙන්නේ කවචය. කවචය කියන්නේ මොකක්ද? කටුව කියලා අපිට කියන්න පුළුවන්. මේ දැන් අඳින්නවා මේ කවචය. ඒක තියෙන උච්චාරණයට යටි. ඊට පස්සේ තියෙනවා කවච පටල. ඒ කවච පටල ගත්තාන් පස්සේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. අභ්‍යන්තර කවච පටල හා බාහිර කවච පටල. මම මුලින් අඳින්නම් මෙන්න මෙතනින් මේ අඳින්නේ බාහිර කවච පටල. බිත්තරයක කොටස් නම් කරනවා නම් මේ රූප සටහනත් අඳින්න පුළුවන් වෙන්න ඕන. වචන ප්‍රශ්නෙක සම්පූර්ණ ලකුණු ගන්න. ඊට පස්සේ අඳින්නම් මේ තියෙන්නේ අභ්‍යන්තර කවච පටල. හරි. දැන් මම කතා කරේ මොකක් ගැනද? උච්චාරණය ගැන කතා කරා. කවච ගැන කවචය ගැන කතා කරා. ඒ වගේම බාහිර හා අභ්‍යන්තර කවච පටල ගැන කතා කරා. ඊළඟට මම යන්නේ සුදු මදය. සුදු මදයේ මේ කෙලවර නැත්තම් මේ කවච පටලේ කෙලවර මෙන්න මෙතන තියෙනවා. මොනවද? වාත කෝෂයක්. ඒ වාත කෝෂ වලින් කරන කෘත්‍යත් අපි දරගන්න ඕන. ඊට පස්සේ මේ මැදයේ තමයි තියෙන්නේ මොකක්ද මේ කහ මදය. ඒ කහ මදයේ ගෝලාකාර හැඩය පවත්වාගෙන යාමට තමයි මේ පිටින් තියෙනවා මොකද්ද? බීජාත් පටලයක්. මෙන්න මෙහෙම පටලයක් අපි කියන්නේ බීජාත් පටලයක්. එතකොට මේ කහ මැදයේ මැදයේ පවත්වාගෙන යාම මේ ක්‍රියාවලිය සඳහා තමයි තියෙන්නේ මේ ඩිම්බ රාජ්‍ය වලට සම්බන්ධ වෙලා. හරි. මම හිතනවා ඔකට මේ කොටස් ටික නම් කරන්න පුළුවන් කියලා. මම දැන් රූප සටහනේ නම් කරලා පෙන්නන්න මේ තියෙන්නේ කවචය. මේ තියෙන්නේ කවච පටල. ඒ වගේම කවච පටල මේ තියෙන්නේ සුදු මදය. මේ ඇවිල්ලා වාත කෝෂ. මේ ඇවිල්ලා කහ මදය. මේ ඇවිල්ලා ඩිම්බ රාජ්‍ය.
මෙන්න මෙහෙම තමයි කොටස් ටිකක් තමයි තියෙන්නේ. අනිවාර්යෙන් රූප සටහන අඳින්න පුළුවන් වෙන්න ඕනේ. මම බෝඩ් එකේ ඉවතට යන්න. ඔය කට්ටිය රූප සටහන හද ගන්න. හරි මම හිතනවා ඔය කට්ටිය රූප සටහන ඇඳ ගන්න ඇති කියලා. ඔය කට්ටිය මේක වීඩියෝ එකකින් දා මේක ස්ටොප් කරලා ලියා ගන්න. මේක ඒ කියන්නේ සම්පූර්ණ රචනා ප්‍රශ්නයකට අපිට හරියට උත්තර ලියා ගන්න ඕන නම් මේ රූප සටහනත් ඇඳුත් අපිට සම්පූර්ණ ලකුණු ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මම බිත්තරයක කොටස් ගැන කතා කළා. ඒ වගේම අපි දැනගන්න ඕන කොටස් විතරක් නෙවෙයි ඒවා එක් එක් කොටස් වල තියෙන කෘත්‍යයන් ගැන අපි දැනගන්න ඕන. අපි ස්ටෙප් බයි ස්ටෙප් එකින් එක යම් ඒ කෘත්‍යයන් ගැන. මුලින්ම පිටින්ම තියෙන එක මොකද්ද? උච්චාරණය. එතකොට මොකද්ද මේ උච්චාරණයෙන් කරන කෘත්‍යය? ඒ තමයි බිත්තරේ වියලීමෙන් ආරක්ෂා කරගන්න එකයි. ඒ වගේම බැක්ටීරියා හා දිලීර ආසාදන වල වළක්වා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ මේ උච්චාරණය. ඊළඟට තියෙන්නේ කවචය. කවචය කියලා කියන්නේ කටුවට. එතන මේ කවචයෙන් කරන්නේ බිත්තරේ ගත්තාම මේ තියෙන ඕවලාකාර හැඩය පවත්වාගෙන යාමේ ක්‍රියාවලියටත් බිත්තරේ ඇතුලේ තියෙන මෘදු කොටස් තියෙනවනේ ඒව ආරක්ෂා කරගැනීමේ ක්‍රියාවලියටත් මේ කටුවේ දත්තාම පස්සේ පොඩි කුඩා සිදුරු තියෙනවා. ඒ සිදුරු හරහා වායු හෝමාරු වීමේ ක්‍රියාවලියක් සිදු කරන්නේ මේ කවචය හරහා. ඊළඟට තියෙනවා කවචයට ඇතුලෙන් බාහිර හා අභ්‍යන්තර කවච පටල. මොනවාද මේ කවච පටල වලින් කියන කෘත්‍යය? මේ කවච පටල වලින් තමයි කැල්සියම් හා විටමින් D ලබා දෙන කල්ල වර්ධනය සඳහා මේක නම් MCQ වෙන්න පුළුවන්. කැල්සියම් හා විටමින් කල්ල වර්ධනය සඳහා ලබා දෙන්නේ කුමන ව්‍යුහයෙන්ද? ඒ තමයි බිත්තරයක තියෙන කවච පටල වලින්. ඒ වගේම මේ කවච පටලේ ගත්තාම අර ලොකු ප්‍රදේශයේ ඒ කියන්නේ උල් ප්‍රදේශයේ නෙවෙයි අර මොට වෙච්ච ලොකු ප්‍රදේශයේ කෙළවර කවච පටල වල තියෙනවා මේ වාත කෝෂ. මේ වාත කෝෂ වලින් කරන්නේ කල්ල වර්ධනය සඳහා අවශ්‍ය වාතය ලබා දෙන එක. ඊළඟට මම යන්න සුදු මදය. එතකොට මේ සුදු මදයෙන් කරන්නේ මොකක්ද කියලාත් අපි දැනගන්න ඕනේ. ඒක කරන්නේ කම්පන අවශෝෂණය කරගන්න එකයි. ඒ වගේම බැක්ටීරියා හා දිලීර ආසාදන වලින් ආරක්ෂා කරගැනීමේ ක්‍රියාවලියටත් ඒ වගේම කාර්ය වර්ධනය සඳහා එතන පෝෂණයක් ලබා දීමේ ක්‍රියාවලියකුත් සිදු වෙනවා. ඊළඟට මම කතා කරන්න වාත කෝෂ ගැන කිව්වා. ඊළඟට ඩිම්බ රජ්ජු. මේ දෙපැත්තේ තියෙන්නේ ඩිම්බ රජ්ජු. ඒ ඩිම්බ රජ්ජු වලින් කරන්නේ මොකක්ද? දැන් මේ තියෙන කහමදේ ගත්තාම හරියටම මැද පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය සඳහා වැදගත් වෙන්නේ මේ ඩිම්බ රජ්ජු දෙක. ඒක ගැනත් දැන් දන්න. ඊළඟට මේ කහමදේ. මේ කහමදේ තමයි වැඩිපුරම තියෙන්නේ කොලෙස්ටරෝල් අඩංගු වෙන්නේ. මේ කහමදේ කියන්නේ වැඩි පෝෂක ප්‍රමාණයක් අඩංගු වෙන්නේ මේ කහමදේ. තරුණයාට ඒක නිසා තමයි මේ කහමදේ කන්න දෙන්න හොඳ නැහැ කියලා කියන්නේ. දේහය ගත්තාම කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙනවා කියලා. මට තා පුංචි කාරණාවක් මතක් කරන්න තියෙනවා. මේ දැන් මම කහමදේට පිටින් මෙන්න මෙතන අදලා තියෙනවා. මොකක්ද? බීජාත් පටල. මේ බීජාත් පටල වලින් කරන්නේ මොකක්ද කියලා දැනගෙන ඉමු. අමතර කරුණක් විදියට. දැන් මේ බීජාත් පටල වලින් කරන්නේ කහමදේ ගත්තාම ගෝලාකාර හැඩය පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය සඳහා තමයි මේ බීජාත් පටල වැදගත් වෙන්නේ. දැන් මම ඕ කට්ටියට විස්තරයක කොටස් නම් කළා. ඒක අඳින්න වෙනම වෙලාවක් දුන්නා. ඊට පස්සේ ඒකේ එක් එක් කෘත්‍යයන් ගැන මම ඕ කට්ටියට එකින් එක කිව්වා. මෙහෙම සාර්ථකව රචනා පත්‍රයක් ලියන්න නම් මේක ඇඳලා ඒ කොටස් නම් කළා. එකින් එක කෘත්‍යයන් ලියන්න ඕන. හොඳ ලකුණු සම්පූර්ණ ලකුණු ගන්න නම් ලියා ගන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් ලියා ගන්න මම පුංචි වෙලාවකට බෝඩ් එකේ ඉවතට යන්නම්. හරි මම හිතනවා ඔය කට්ටිය ඒ ටික ලියා ගන්න ඇති කියලා. මම ඊළඟ කොටසට යන්න. ඊළඟට මම කතා කරන්න හදන්නේ බිත්තරයක භෞතික ගුණාත්මය ගැන. ඒක MCQ ස්ට්‍රක්චර් වෙන්න පුළුවන්. කොහොමද මේ බිත්තරයක භෞතික ගුණාත්මය පරීක්ෂා කරන්නේ? ඒ කියන්නේ බිත්තරයක් ගත්තොත් ඕවලාකාර හැඩයක් තියෙනවා නම් ඒක ගන්න පුළුවන්. ඒ වගේම බිත්තරේ කටුව ගත්තාම පස්සේ පිරිසිදු වෙන්න ඕන. කටුවේ ගත්තාම කැල්සියම් අඩංගු වෙන්න බෑ. ඒ වගේම බිත්තරයක ඇතුළ කහමද එකක් පමණක් තියෙන්න ඕන. මෙන්න මේ ලක්ෂණ ටික තමයි අපිට බිත්තරයක භෞතික ගුණාත්මය යටතේ කතා කරන්න තියෙන්නේ. MCQ ස්ට්‍රක්චර් එන්න පුළුවන්. මම ඊළඟ අනුමාතෘකාවට යන්න රක්කවන්න ගන්න බිත්තරයක තිබිය යුතු ලක්ෂණ ගැන.
අභ්‍යන්තර ලක්ෂණ හා බාහිර ලක්ෂණ ගැන තමයි කතා කරන්න යන්නේ. ඒකනුත් හොඳ MCQ එකක් මතු කරන්න පුළුවන්. රක්කවන කාලය ගැන අහන්න පුළුවන්. නැත්තම් බිත්තර රක්කවන්න ගන්න නම් අවම වශයෙන් කොච්චර බිත්තරයක් තියෙන්න ඕනද කියලා. ඒ කියන්නේ බිත්තරයක් ගන්නව නම් අඩුම දින 7ක් කාලයක් තියෙන්න ඕන. ඊට පස්සේ බිත්තර රැකවීමේ ක්‍රියාවලිය සඳහා යොදාගන්නේ නැහැ. බිත්තර රකින්න කාලය ගත්තොත් දින 21යි. ඒක මම බිත්තර රක්කවන යටතේ කතා කරන්නම්. දැන් කතා කරන්න රක්කවන්න ගන්න බිත්තරයක තිබිය යුතු ලක්ෂණ ගැන. ඔන්න දැන් මම කතා කරන්න හදන්නේ අවුතු මාතෘකාවක් අනු මාතෘකාවක් විදිහට. ඒ කතා කරන්න හදන්නේ රක්කවන්න ගත යුතු බිත්තරයක තිබිය යුතු ලක්ෂණ. ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා කියලා මම කිව්වා. ඒ තමයි එකක් බාහිර ලක්ෂණ. ඊළඟට අපි කතා කරන්න ඕන බිත්තරේ හැඩය. කටුවේ ස්වභාවය. පිරිසුදු බව. ඊට පස්සේ අභ්‍යන්තර ලක්ෂණ විදිහට කතා කරන්න පුළුවන්. වාතකෝෂ පිහිටීම. මේ මම දැන් කතා කරගෙන යන්නේ අභ්‍යන්තර ලක්ෂණ. සුදු මධ්‍ය අසාමාන්‍යතා. කහ මධ්‍ය අසාමාන්‍යතා. මෙන්න මේ කොටස් ටික ගැන තමයි දැන් මම කතා කරන්න හදන්නේ. ඊට කලින් මේක ලියා ගන්න. හරි අපි දැන් යම් එකින් එක විස්තර කරන්න. මුලින්ම අපි රක්තවර්ණ ගන්න බිත්තරයක තිබිය යුතු බාහිර ලක්ෂණ ගැන කතා කරමු. ඒකත් බලමු බිත්තරයක හැඩය ගැන. බිත්තරයක හැඩය ගන්නව නම් ඒ හැඩය කොහොමද අපි නිර්ණය කරන්නේ? බිත්තරයක දිගයි පළලයි. ඒ කියන්නේ බිත්තරයක දිග බෙදනවා බිත්තරේ පළලෙන් ගුණ කරනවා 100ෙන්. එතකොට එන්න ඕන 74ට වඩා වැඩි ප්‍රතිශතයක් එනවනම් බිත්තරය ඕවලාකාර හැඩය. අනිවාර්යෙන් රක්වන්න තියෙන බිත්තරයක් ගත්තහම ඕවලාකාර හැඩ වෙන්න ඕන. ඒ වගේම 74ට වඩා අඩු වෙනම් ඒ බිත්තරය ගෝලාකාරයි. අන්න එහෙම තමයි බිත්තරවල හැඩය අපි නිර්ණය කරන්නේ. ඊළඟට යම් කටුවේ ස්වභාවය. දැන් කටුවේ ස්වභාවය ගැන කතා කරනවා නම් වැඩිපුර ඝනකම් වෙච්ච කටුවක් තිබ්බොත් මේ බිත්තරේ කටුව විදිහට පැටවට එළියට එන්න අපහසු වෙන්නත් පුළුවන්. ඒ වගේම අර කිකිලිය බිත්තර කොච්චර රැක්කුවත් උෂ්ණත්වය වාතය ගමන් කිරීමේ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා කටුවේ ඝනකම වැඩි වෙන්නත් හොඳ නැහැ. ඒ වගේම ගත්තොත් කටුවේ ඝනකම ගොඩක් අඩු වුණොත් වෙන්නේ දැන් සුදු මැදේ වැඩිපුරම තියෙන්නේ ජලය. ඒකත් MCQ වෙන්න පුළුවන්. සුදු මැදේ 80 ගණන්ම තියෙන්නේ ජලය. මට මතකයි 87ක වගේ ප්‍රතිශතයක් තියෙනවා බිත්තරයක සුදු මැදේ තියෙන ජල ප්‍රමාණය. එතකොට මේ කටුවේ ඝනකම ගත්තොත් ගොඩක්ම අඩු වුණොත් අර මධ්‍යස්ථ ප්‍රමාණයට වඩා අඩු වුණොත් වෙන්නේ මොකක්ද? මේ සුදු මැදේ තියෙන ජලය ටික වාෂ්ප වෙලා යන්න පුළුවන්. ඒ නිසා කටුවේ ඝනකම ගත්තොත් අඩු වෙලා හොඳක් නැහැ. ඒතර කටුවේ ඝනකම තියෙන්න ඕන මධ්‍යස්ථ ප්‍රමාණය. ඒක තමයි කටුවක තියෙන ස්වභාවයට අපට කතා කරන්න තියෙන්නේ. ඊළඟට බලමු අපි පිරිසුදු බව. අනිවාර්යෙන් රක්කවන්න ගන්න බිත්තරයක් ගත්තන් පස්සේ අර කිකිලියකින් මල ද්‍රව්‍ය අඩංගු වෙච්ච නැති හොඳ පිරිසුදු බිත්තරයක් වෙන්නත් ඕන. ඕක ටික තමයි මට කතා කරන්න තියෙන්නේ බාහිර ලක්ෂණ විදිහට. තවත් අමතර කරුණක් කියන්නම්. මේකත් MCQ එන්න පුළුවන්. බිත්තරයක බර කොපමණද කියන එක. බිත්තරයක බර ගත්තොත් අපිට ඒකත් බාහිර ලක්ෂණ යටතේ කතා කරන්න පුළුවන්.
විත්තරයක බර ගත්තොත් සාමාන්‍යයෙන් ග්‍රෑම් 54ක් 58ක් වන ප්‍රමාණයක් ග්‍රෑම් ප්‍රමාණයක් තියෙන්න ඕන විත්තරයක තියෙන්න ඕන નિયમિત බර විදිහට. ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ බාහිර ලක්ෂණ විදිහට. ඊළඟට අපි යන් අභ්‍යන්තර ලක්ෂණ දෙන්න. අභ්‍යන්තර ලක්ෂණ යටතේ පළවෙනි කොටස අපි වාත කෝෂයේ පිහිටීම. එතකොට මේ වාත කෝෂය නැත්තම් වායු කුටීරය තියෙන්නේ කොහෙද? විත්තරයක ගත්තන් පස්සේ කවච පටලවල කෙළවර. එතකොට මේ අපි අලුතෙන්ම දාන විත්තරයක් ගත්තොත් ඒ විත්තරයක ගත්තන් පස්සේ වාත කුටීරය ගත්තාම ඉතාමත් කුඩායි. අර විත්තරේ සති 7ක් ඒ කියන්නේ දින 7ක් ඇතුළත ගත්තාම රැක්කවීමේ ක්‍රියාවලිය සඳහා යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ දින 7ක් යනකොට ටික මේ වායු කුටීරය ලොකු වෙනවා. ඇයි වායු කුටීරය ලොකු වෙන්නේ? කල්ල වර්ධනය සඳහා අවශ්‍ය වාතය ලබා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ මේ වාත කුටීරය. එතකොට පරණ විත්තරයක් දිගට අපිට අඳුරා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. විත්තරයක් ගත්තාම වායු කුටීරය ගත්තන් පස්සේ විශාලත්වයෙන් වැඩි නම් ඒ විත්තරේ පරණ විත්තරයක්. ඊළඟට සුදු මතේ අසාමාන්‍යතා කහමදේ අසාමාන්‍යතා. ඒ දෙකම කතා කරනවා නම් අනිවාර්යෙන් කැන්ඩ උපකරණයක් ගත්තොත් මේ කැන්ඩ උපකරණය මේ දෙකම අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. කොහොමද? ඒ කැන්ඩ උපකරණය කියන උපකරණය විත්තරය හරහා ආලෝක ධාරාවක් ගමන් කිරීමේ ක්‍රියාවලිය සිදු කරනවා. ඒ යටතේ මේ සුදු මතේ ගත්තොත් කළු පහට ලප තියෙනවා නම් ඒ කියන්නේ කළු පැහැත් ස්වභාවයක් තියෙනවා නම් විනිවිද යන්නේ නැත්තම් ඒ සුදු මතේ හොඳ නෑ. විත්තර වල තියෙන සුදු මදිය ගන්න පුළුවන් විත්තරයක් නෙවෙයි. ඒ කියන්නේ රැක්කවීම සඳහා ගන්න පුළුවන් විත්තරයක් නෙවෙයි මේ සුදු මදියේ තියෙන කළු පැල්ලක් තියෙනවනේ. ඒ වගේම සුදු මදියේ කටුව ගත්තාම සුදු මදියේ තියෙන මස් දැලි ටිකක් ඒ කටුව සමග බැඳිලා තියෙනවා නම් ඒ විත්තරේ රැක්කවීම සඳහා යොදාගන්නේ නෑ. කහ මදිය ගත්තොත් කහ මදිය එක් පැත්තකට බර වෙලා තියෙනවා නම් ඒ කහ මදිය ගත්තන් පස්සේ ගෝලාකාර වෙන්නේ නැත්තම් ඒ විත්තරය ගත්තාම රැක්කවීම සඳහා යොදාගන්නේ නැහැ. ඔන්න ඔය ටික තමයි මට කතා කරන්න තියෙන්නේ විත්තරයක බාහිර ලක්ෂණ හා අභ්‍යන්තර ලක්ෂණ ගැන. මේකලුත් MCQ මතු කරන්න පුළුවන් තමයි. විත්තරයක අභ්‍යන්තර ලක්ෂණ නිර්ණය කිරීමේ ක්‍රියාව සඳහා යොදා ගන්න උපකරණය මොකක්ද කියන එක කැන්ඩ උපකරණය. ලියා ගන්න බැරි දෙයක් තියෙනවා නම් දැන් ලියා ගන්න මම පුංචි කාලයක් ලබා දෙන්න. හරි මම දැන් ඔය කට්ටියට විත්තරයක කොටස් ගැන කතා කරලා ඉවරයි. ඊළඟ අනුමාතෘකාවට තමයි දැන් මම යන්න ලෑස්ති වෙන්නේ. ඒ අනුමාතෘකාව විදිහට මම කතා කරන්න හදන්නේ විත්තර ගත්තා ඒ විත්තර රැක්කවීම ගැන. මේ විත්තර රැක්කවීම ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ස්වභාවික විත්තර රැක්කවීම, කෘත්‍රිම විත්තර රැක්කවීම. ඒ කියන්නේ බීජ ඖෂධ ක්‍රම ගැන තමයි දැන් කතා කරන්න හදන්නේ. ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ස්වභාවික බීජ ඖෂධ කෘත්‍රිම බීජ ඖෂධ. එතකොට මෙන්න මේ කොටස් දෙක ගැන තමයි දැන් මම කතා කරන්න ලෑස්ති වෙන්නේ. මේ දෙක කතා කරන්න නම් අපි දැනගන්න ඕනේ බීජ ඖෂධ ක්‍රමයක් කියලා කියන්නේ මොකක්ද? විත්තරයකට තියෙන කලලය වර්ධනය වීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උෂ්ණත්වය ආර්ද්‍රතාවය යන වැදගත් තත්ත්ව ලබා දීලා විත්තරයකින් පැටවෙක් ලබා ගැනීමේ ක්‍රියාවලිය අපි කියන්නේ මොකක් කියලාද? බීජ ඖෂධ ක්‍රමයක් කියලා. ඒ බීජ ඖෂධ ක්‍රමයක් ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් දෙක. ස්වභාවික බීජ ඖෂධ හා කෘත්‍රිම බීජ ඖෂධ. එතකොට මේ ස්වභාවික බීජ ඖෂධ ක්‍රම කියලා කියන්නේ ස්වභාවික කිකිලියක් ආධාරයෙන් විත්තර රක්කවලා පැටවුම් ලබා ගැනීමේ ක්‍රියාවලියට අපි කියන්නේ ස්වභාවික බීජ ඖෂධ ක්‍රම. එතකොට තව දෙයක් දැනගන්න ඕන මේ ස්වභාවික බීජ ඖෂධ ක්‍රමයට අපි අනුගමනය කරන්න ඕන පිළිවෙත් නැත්නම් ක්‍රියාමාර්ග කිහිපයකුත් තියෙනවා. ඒ මොනවාද? රැක්කවීම සඳහා ගන්න කිකිලිය තෝරා ගැනීමේ ක්‍රියාවලිය, ඒ වගේම රැක්කවීම සඳහා ස්ථානය තෝරා ගැනීමේ ක්‍රියාවලිය, ඒ වගේම කිකිලියට විත්තර හඳුන්වා දීමේ ක්‍රියාවලිය. ඒකත් අපි බලමු රැක්කවීම සඳහා කිකිලිය තෝරා ගන්න ක්‍රියාවලිය ගැන. එතකොට කොහොමද નિયમિત කිකිලියක් අපි තෝරගන්නේ? ඒ කියන්නේ රැක්කවීම සඳහා කිකිලිය තෝරගන්නේ මොන වගේ ලක්ෂණ වලින්ද කියන එක අපි දැන් කතා කරන්න හදන්නේ. ඒකත් ස්ට්‍රක්චර් එන්න පුළුවන්. රකින්න කිකිලිය ගත්තොත්
දේහය ගත්තන් පස්සේ මධ්‍ය ප්‍රමාණයේ දේහයක් තියෙන්න ඕන. පිහාටු හොඳින් වර්ධනය වෙලා තියෙන්නත් ඕන. ඒ වගේම බර ගත්තන් පස්සේ අඩු වෙන්නත් ඕන. ඒ කියන්නේ මධ්‍ය බරක් තියෙන්නත් ඕන. ඒ වගේම බිත්තර රැකීමේ ගුණයක් තියෙන්නත් ඕන. නැත්තම් සමහර කිකිලියෝ ඉන්නෝ බිත්තර වාගයක් රැකලා ඒ බිත්තර හැර යන කිකිලියෝ. ඒ නිසා හක්කවන්න ගන්න බිත්තර දාන කිකිලියක් ගත්තොත් ඒ කිකිලිය රැකවීමේ ගුණයක් තියෙන්නත් ඕන. ඔන්න ඔය ටික කතා කරන්න පුළුවන්. මොකක්ද? කිකිලියක් තෝරා ගැනීමේ ක්‍රියාවලිය. ඊළඟට රැකවීම සඳහා ස්ථානයක් තෝරා ගැනීමේ ක්‍රියාවලිය. ඒකත් කතා කරොත් නිශ්ශබ්ද ස්ථානයක් එන්න ඕන. ඒ වගේම සුළං වැසි වලින් වලින් බාධාකාරී තත්ත්වයන් වලින් තොර ස්ථානයක් වෙන්න ඕන. මදක් අඳුරු ස්ථානයක් වෙන්නත් ඕන. ඒ වගේම කිකිලියට පටව නැත්නම් බිත්තර හඳුන්වා දීමේ ක්‍රියාවලිය සිදු කරන බණන් රාත්‍රී කාලයේදී බිත්තර හඳුන්වා දීමේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. මේ ස්වභාවික බීජෝපසන ක්‍රම සඳහා යොදාගන්නේ ස්වභාවික කිකිලියක්. එතකොට සාමාන්‍යයෙන් බිත්තර රක්කවන කාල සීමාව කොහොමද? දින 21ක් ඒකත් MCQ ස්ට්‍රක්චර් එන්න පුළුවන්. දැන් මම කතා කරේ ස්වභාවික බීජෝපසන ක්‍රම ගැන. ඒකේ දැන් කතා කරන්න හදන්නේ වාසි හා අවාසි ගැන. මොනවාද මේ ස්වභාවික බීජෝපසන ක්‍රමයේ තියෙන වාසි? මේක සරල ක්‍රමයක්. ඒ වගේම වියදමත් අඩුයි. බිත්තර රැකවීමේ කාර්යක්ෂමතාව වැඩි. ඒ වගේම බිත්තර හැරවීමේ ක්‍රියාවලිය කිකිලිය විසින්ම සිදු කිරීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. අවාසි ගත්තොත් ගොවියාට අවශ්‍යතාවදී බිත්තර ලබා ගැනීම පැටවුන් ලබා ගැනීමේ ක්‍රියාවලියක් සිදු කරන්න බැහැ. ඒ වගේම බිත්තර රැකවීමේ ගුණය තියෙන කිකිලියන් තෝරා ගැනීමේ අපහසුතාවයක් තියෙන්නත් පුළුවන්. ඒ වගේම කිකිලියක ගත්තාන් පස්සේ නිෂ්පාදකතාව අඩු වීමේ ක්‍රියාවලියක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම රෝග ව්‍යාප්ත වීමේ ක්‍රියාවලියක් වැඩි වෙන්න පුළුවන් මේ කුකුළු පැටවුන්ට. මේවා අපිට ගන්න පුළුවන් අවාසි විදිහට. දැන් මම කතා කරේ ස්වභාවික බීජෝපසන ක්‍රම කියන්නේ මොනවද? ඒකේ වාසි හා අවාසි ගැන. ඒ වගේම ස්වභාවික බීජෝපසන ක්‍රමයක් යොදා ගන්නවා නම් ඒකේ අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග ගැන. එහෙනම් ඒ ටිකක් දැන් ලියා ගන්න. හරි මම ඔය කට්ටියට දුන්න වෙලාවේ ඔය කට්ටිය ලියා ගන්න බැරි වෙච්ච නෝට් එක මම ලියා ගන්න ඇති කියලා මම හිතනවා. ඊළඟ කොටසට යන්න. ඒ තමයි මේ කෘත්‍රිම බීජෝපසන. ස්වභාවික බීජෝපසන ක්‍රමයේ යටතේ නම් බිත්තර රැකවීමේ ක්‍රියාවලිය සිදු කරේ කිකිලියක් ආධාරයෙන්. එතකොට මේ කෘත්‍රිම බීජෝපසන ක්‍රමයට ගත්තාම කිකිලියක් භාවිතා කිරීමේ ක්‍රියාවලියක් සිදු කරන්නේ නැහැ. ඒකට බිත්තර රැකවන තමයි උදා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ. ඔය කට්ටියට මම පහසු වෙන්න මේක පාඩම් කරන්න පහසු වෙන්න මම ඒක වගුවක් ආධාරයෙන් කියලා පෙන්නන්නම්. දැන් කෘත්‍රිම බීජෝපසන ක්‍රම ගත්තොත් සිදු කරන්නේ බිත්තර රැකවන තුල. ඒ බිත්තර රැකවන ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් ගන්න පුළුවන් පැතලි ආකාරයේ බිත්තර රැකවන कैबिनेट आकारे බිත්තර රැකවන. ඒකනුත් දැන් මම කතා කරන්නම් ඒ වේ තියෙන එක් ලක්ෂණ. දැන් මේ පැතලි ආකාරයේ බිත්තර රැකවණයක් ගත්තොත් මේක රැකවන්න පුළුවන් බිත්තර ප්‍රමාණය ගත්තොත් 50ත් 100ත් අතර බිත්තර ප්‍රමාණය. ඒ වගේම කැබිනට් ආකාරයේ බිත්තර රැකවීමේ ක්‍රියාවලිය ගත්ත විශාල සංඛ්‍යාවක්. ඒ කියන්නේ 50000ක් ලක්ෂයක් අතර බිත්තර ප්‍රමාණයක් රැකවීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගන්න පුළුවන් මේ කැබිනට් ආකාරයේ බිත්තර රැකවනවල. ඒ වගේම මේ බිත්තර ගත්තන් පස්සේ මේ පැතලි ආකාර බිත්තර වල ගත්තොත් බිත්තර තියන්නේ මේ තිරස් ආකාරයට. තිරස්. ඒකට තිරස්නේ. තිරස් ආකාරයට තමයි බිත්තර තැන්පත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ. ඔය කැබිනට් ආකාරයේ බිත්තර ගත්තොත් මේකේ අර ලොකු පැත්ත නැත්නම් පළල් පැත්ත උඩට තියලා අර උන් පැත්ත යට තියෙන විදිහට මේ සිරස් ආකාරයට බිත්තර තියෙන එක තමයි කරන්නේ මේ කැබිනට් ආකාරයේ බිත්තර රැකවන වල. ඇයි මෙහෙම මේ පළල් පැත්තට මේ බිත්තරේ තියන්නේ? ඇයි මේ බිත්තර එක පළල් පැත්තේ තමයි තියෙන්නේ වායු කුටීරේ.
ඒ වායු කුට්ටියේ තිබ්බම පස්සේ අර කල්ලේ වර්ධනය සඳහා අවශ්‍ය වායු හුමාරු කරගන්න ලේසි වෙන්න තමයි මේක උඩ පැත්තට බිත්තරේ තියන්නේ. දැන් 50 අතර බිත්තර ප්‍රමාණයක් දක්වන්න පුළුවන්. වැඩි ප්‍රමාණයක් පුළුවන් මේක 50000 17 මහා පරිමාණයේ බිත්තරක් වන්න පුළුවන්. සිරස්ාකාර බිත්තරක් වන්නේ මේකේ සිරස්ාකාරයට බිත්තර දක්වන්න. ඊට පස්සේ මේකේ ආර්ද්‍රතාවය ගත්තොත් මේ ආර්ද්‍රතාවය පාලනය කිරීමේ ක්‍රියාවලිය සඳහා මේක රක්කවන තුරට ගත්තාම පස්සේ ජල බඳුනක් තියෙන මේ ආර්ද්‍රතාවය නියමිත මට්ටමක පවත්වා ගන්න. මේකේ ආර්ද්‍රතාවය පාලනය කිරීමේ ක්‍රියාවලිය සඳහා ජල බඳුනක් නෙවෙයි ස්වයංක්‍රීයව තමයි මේ ආර්ද්‍රතාවය පාලනය කරන්නේ. ඒ වගේම මේ උෂ්ණත්ව පාලකයක් මගින් දෙකේම උෂ්ණත්වය පාලනය කිරීමේ ක්‍රියාවලිය සිදු කරනවා. දැන් මම ඔය කට්ටියට කරුණු 4ක් කිව්වා. මේවා එන්න පුළුවන් ස්ට්‍රක්චර් ප්‍රශ්න. මොනවාද? කෘතිම බීජෞෂධ ක්‍රම කියලා කියන්නේ. මොනවාද? ඒ සඳහා හොදා ගන්න බිත්තර රක්කවන දෙක. මොකක්ද? පැතර බිත්තර රක්කවන, කැබිනට් ආකාරයේ බිත්තර රක්කවන. ඒවායේ එක් ලක්ෂණයක් තියන්න ආවොත් ඔය කට්ටියට දැන් මම කිව්වා 4 ලියා ගන්න පුළුවන්. දැන් මම ඊළඟට යන්නම්. ස්වභාවික මතකද ඔය කට්ටියට ස්වභාවික බීජෞෂධ ක්‍රමයටදී මම කිව්වා ඒ ස්වභාවික බීජෞෂධ ක්‍රමයටදී අනුගමනය කරන්න පුළුවන් ක්‍රියා මාර්ග ගැන. මොනවාද? ඒ තමයි අපිට කියන්න පුළුවන් විතර රැකීම සඳහා කික්ලියක් තෝරගත්තා. ඒ වගේ ස්ථානයක් තෝරගත්තා. විතර කික්ලියට හඳුන්වලා දුන්නා. ඒ වගේම තමයි මේ කෘත්‍රිම බීජෞෂධ ක්‍රම ගත්තත් ඒකෙත් අනුගමනය කරන්න ඕන ක්‍රියා මාර්ග තියෙනවා. ස්ට්‍රක්චර් එන්න පුළුවන්. ඒකේ අපි බලමු පළවෙනි එක විදිහට. ඒකත් විතර රැකවන්න කලින් ඒ විතර රැකවන්න ගත්තාම සම මට්ටමේ තියෙන්න ඕන. ඒ වගේම ඒක විතර රැකවන්නේ ධූමකරණය කිරීමේ ක්‍රියාවලියක් සිදු කරන්න ඕන. ඒ වගේම උෂ්ණත්වය ගත්තොත් සාමාන්‍ය පංකා නැතුනොත් උෂ්ණත්වය සෙල්සියස් අංශයට 37.8 39.2 උෂ්ණත්ව පරාසයක පවත්වා ගන්න ඕන. ඒ වගේම පංකා තියෙනවා නම් සෙල්සියස් අංශක 37.5 37.8 උෂ්ණත්වය පවත්වා ගන්න ඕන. වාතාශ්‍රය හොඳ වාතාශ්‍රයක් ලැබීමේ ක්‍රියාවලිය සිදු වෙන්නත් ඕන. ආර්ද්‍රතාවය ගත්තොත් විතර රක්වන පළවෙනි සතියේදී ගත්තොත් ආර්ද්‍රතාවය 45 50ක ආර්ද්‍රතාවය තියෙන්න ඕන. දෙවන සතිය වෙනකොට 50 60 අතර ආර්ද්‍රතාවය පවතින්න ඕන. ඒ වගේම තුන්වන සතිය වෙනකොට ආර්ද්‍රතාවය 75ක් වෙන්න ඕන. පැටවා බිහි වෙන්න ආසන්න වෙනකොට ගත්තාම ආර්ද්‍රතාවය 65 දක්වා අඩු කිරීමේ ක්‍රියාවලිය සිදු වෙන්න ඕන. මේ ආර්ද්‍රතාවය බලපාන්නේ කොහොමද කියන එකත් මම ඕක කට්ටියට කියන්නම්. සාමාන්‍යයෙන් ආර්ද්‍රතාවය වැඩි වුණොත් විතරේ පැටවා එළියට එන්න වැඩි කාලයක් ගත වෙනවා. ඒ වගේම අස්ථි දුර්වල වැඩි තමයි මේ ආර්ද්‍රතාවය වැඩි වුණොත් එන්නේ. ආර්ද්‍රතාවය අඩු වුණොත් ඒකලු පැටවා බිහි වීමට ඒ කියන්නේ කටුව සිදුරු කරගෙන එළියට ඒවට පැටවට අසීරු වෙන්න පුළුවන්. ආර්ද්‍රතාවය උෂ්ණත්වය දෙකම වෙනස් වීම සිදු නැතොත් කහමදේ පෙකිනි වලයි ගත්තාම අසම්පූර්ණ පැටවකු එළියට පිටතට එීමේ ක්‍රියාවලිය සිදු වෙන්න පුළුවන්. ඒ වාක්‍යයෙන් ඉරියන්දින ඒකත් MCQ එන්න පුළුවන්. ඊළඟට විතර තැම්පත් කිරීමේ ක්‍රියාවලිය ගැනත් අපි අනුගමනය කරන්න ඕන. විතර තැම්පත් කරන්න ඕන නම් මේක වගේ මෙන්න මේ ආකාරයට තිරස් ආකාරයට හරි නැත්නම් සිරස් ආකාරයට විතර තැම්පත් කරන්න ඕන. එතකොට දැන් විතර ගත්තාම දින 3කට වරක් පැති මාරු කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්න ඕන අංශ 90ක්. ස්වයංක්‍රීයව හෝ නැත්නම් අතින් විතර හැරවීමේ ක්‍රියාවලිය සිදු කරන්න ඕන. දවසකට ගත්තොත් 4 වරක් 6 වරක් පමණ විතරේ පැතිමාරු කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්න ඕන. නැත්නම් දින 17ක් පමණ ගියාට පස්සේ විතරේ හරවන්න ඕන. දිනකට දෙවරක් හෝ 4 වරක් වගේ විතරේ පැතිමාරු කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්න ඕන. ඒ වගේම විතරේක ජීවිතා පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නත් ඕන. මොකෙන්ද? කැන්ඩ උපකරණේ. මෙන්න මේවා අපිට ගන්න පුළුවන්. මොකද්ද? කෘත්‍රිම බීජෞෂධ ක්‍රමයටදී අපි අනුගමනය කරන්න ඕන ක්‍රියා මාර්ග. දැන් මම කතා කරා මේ පැටලියාකාර විතරක් වන කැබිනට් ආකාර විතරක් වන මේ මොකද්ද? කෘත්‍රිම බීජෞෂධ ක්‍රමයටදී විතර රක්වන ගැන. ඒ වගේම කෘත්‍රිම බීජෞෂධ ක්‍රමයටදී අනුගමනය කරන්න ඕන ක්‍රියා මාර්ග ගැන මම ඔය කට්ටියට දැන් කිව්වා. ලියා ගන්න අනිවාර්යයෙන් මේවා වැදගත් කරුණු වෙන්න පුළුවන්. ඔය කට්ටියට මම කිව්ව දේ ස්පීඩ් වැඩි නම් නවත්ත හරි ඒ ටික ලියා ගන්න මම පුංචි වෙලාවක් දෙන්නම් වීඩියෝ එකේ උඩට ගිහිල්ලා. හරි මම හිතන ඕ කට්ටියට ඒ ටික ලියා ගන්න ඇති කියලා. මම ඊළඟ කොටසේ විදියට යන්නම්. මේකේ අවසාන කොටස වෙච්ච
කෘත්‍රිම බීජ ඖෂධයේ වාසි හා අවාසි ගැන. මොනවාද මේකේ තියෙන වාසි? දැන් ගත්තොත් බිත්තර ගත්තාම පස්සේ මහා පරිමාණව ලබා දීමේ හැකියාව පවතින. මේ බලන්න. බිත්තර 50000 ලක්ෂයක් වෙන බිත්තර වල මහා පරිමාණ බිත්තර ලබා දීමේ හැකියාව පවතින. ඒ වගේම රෝග පරිබෝධ ව්‍යාප්තියත් අඩු වෙන්න පුළුවන් පැටවුන්ට. කිකිලියක්ගේ හැක්කවන රෝග පරිබෝධ ව්‍යාප්තිය එක අපි කිව්වා අවාසියක් විදිහට. මේකේ එක වාසියක් විතර ගන්න පුළුවන්. රෝග පරිබෝධ ව්‍යාප්තිය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම රැක්කවීම සඳහා ගත්තොත් කිකිලියක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවුරුද්දේ ඕනෑම කාලයක අපට බිත්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒවා අපට ගන්න පුළුවන් මේ කෘත්‍රිම බීජ ඖෂධයේ වාසි විදිහට. ඊළඟට මම කතා කරන්න අවාසි ගැන. අවාසි ගැන කතා කරොත් තාක්ෂණික දැනුම ඉහළ වෙන්න ඕන. මූලික වියදමත් වැඩි. හදිස්සියවත් විදුලිය ඇන හිටියොත් මේ බිත්තර සියල්ලම විනාශ වී යාමේ ක්‍රියාවලියක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම දින 21ක් රැකවීමේ ක්‍රියාවලිය සිදු වුනහම පැටවු ලැබෙනවා. ඒ පැටවු රැකබලා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නත් සිදු වෙනවා. මේවා අවාසි විදිහට ගන්න පුළුවන්. මම දැන් ඕක කට්ටියට කිව්වා මොකක්ද? කෘත්‍රිම බීජ ඖෂධයේ වාසි, කෘත්‍රිම බීජ ඖෂධයේ අවාසි ගැන. මම අද ඕක කට්ටියට මේ පාඩමේ යටතේ මම කතා කරේ මොකක්ද? බිත්තරයක කොටස් ගැන හා බිත්තර රක්කවන ගැන. මම හිතනවා ඕක කට්ටියට මේ පාඩම තේරෙන්න ඇති කියලා. තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ තේරෙන්නේ නැති පාඩම ඊළඟ වීඩියෝ එකෙන් ඒ ටිකත් කියාගෙනම ඉස්සරහට යන්නම්. අනිවාර්යයෙන් මේ රචනා එන්න පුළුවන් කියලා මට හිතෙනවා. මම අදට නියමිත පාඩම් කොටස ඉවර කරා. එහෙනම් මම පන්තිය අදට අතර කරන්නම්. ඔය කට්ටිය පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න. අලුත් ළමයි ඉන්නවනම් මගේ ක්ලාස් එකට එන්න කියලා කියන්න. මගේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම ආයුබෝවන්.